හොඳයි ජනතාව අපි අද දවස් වැඩ කටයුතු ආරම්භ කරන්නයි පුතේ සූදානම් වෙන්නේ. හරි අපි ඉන්නේ ප්‍රශ්න පත්‍ර පන්තියේ තුන්වෙනි කට්ටලයේ තුන්වෙනි කට්ටලේ අපි අවසන් කරලා තියෙනවා. ඒත් එක්ක මම ඔයාලට දෙවෙනි කට්ටලයේ සමග ලබා දීලා තියෙනවා පුතේ අපි 10 ශ්‍රේණියේ සිලබස් එක නැවත දෙවෙනි වතාවේ ආවරණය කිරීම අපි ආරම්භ කරලා තියෙනවා මේ වෙනකොට. එතකොට ඒකේ අපි පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම පාඩමේ අපි අන්තිම කොටසේදී නිෂ්පාදන සාධක කියන කොටස දක්වා අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. අද කැමරා එක දාන්න දෙන්නේ ටිකක් ප්‍රමාද වුණා පොඩි පොඩි ගැටලු වගේක් ආපු නිසා. හරි ඒ නිසා කැමරා එක දාන්නේ නැහැ. නමුත් පැහැදිලි කරගන්න ආරම්භ කරනවා. හරි. පොඩි මාතෘකාව එහෙනම් අපි ආරම්භ කරමු නිෂ්පාදන සාධක මම හිතන්නේ පිටු අංක 8 නේද? පිටු අංක 5 නේද? හරි. පිටු අංක 5. හරි විනාඩියක් දෙන්න. ඒකත් අපි ඕපන් කරගමු. එතකොට බේසි. ලැප් එක නම් ළමයි දෙයියන්ගේ පිටයි මාර ස්පීඩ් එපා වෙනවා බා. පිටු අංක 5 සේවා ව්‍යාපාර කියන කොටස අවසන් කරා මාතෘකාව නිෂ්පාදන සාධක. අලුත් ලැප් එකක් ගන්න ලේසි නෑ පුතා. මම වෙන්නේ මේකට SSD එකක් ගහගන්න තමයි. හරි වැඩි ස්ටාර්ට් කරමු. ඔව් පිස්සු වෙනවා. ඊවල දොරලු ගස් තියන්න වෙනවා ලැප් එකක් ගන්න දෙන්න. හරි. ඔව් පඩි වැඩි උන්නේ නෑනේ. හරියන්නේ පන්ති ගාස්තු දෙලි කරන්න ඕනේ බා. හරි බලන්න. තමයි නිෂ්පාදන සාධක තමයි මාතෘකාව නිෂ්පාදන සාධක. පුතේ නිෂ්පාදන සාධකයක් කියලා කියන්නේ සරලව කියන්නේ මේ වචනේ තේරුම තමයි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න අපි යොදාගන්න සම්පත් එහෙම නැත්නම් සාධක වලට තමයි අපි කියන්නේ නිෂ්පාදන සාධක කියලා සම්පත් කියන අදහස. පුතේ එහෙනම් ප්‍රධාන වශයෙන් අපි ව්‍යාපාර අධ්‍යයනයේදී ප්‍රධාන නිෂ්පාදන සාධක වර්ග 4ක් පිළිබඳව සාකච්ඡා කරනවා. ප්‍රධාන නිෂ්පාදන සාධක වර්ග 4ක් පිළිබඳව සාකච්ඡා කරනවා. අංක 1 එක භූමිය. එක භූමිය. එක භූමිය දෙවෙනි එක අපි කියනවා ශ්‍රමය, තුන්වෙනි එක ප්‍රාග්ධනය, අවසාන එක අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධක ටික. හරි මේමය. ළමයි තායක පාරක් කියන්න හැමෝම ගෙදරදලා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කෝ ආවේ නෑ. තව පාරක් කියමු. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. ළමයි මේ අපිට නිරන්තරයෙන් මේ අපේ ඕලෙවල් පේපර්ස් වල නිෂ්පාදන සාධක කියන කොටසෙන් නිරන්තරයෙන්ම ප්‍රශ්න අහලා තියෙනවා. හරි. එහෙනම් ටියුට් එක ලියන්න නෑ නේද? හරි. හරි. අපි බලමු එහෙනම් පළවෙනි නිෂ්පාදන සාධක වර්ගය එක භූමිය. එක භූමිය. පොතේ කියවන්න. භූමිය කියලා කියන්නේ පුතේ සරලව හරිද? භූමිය කියලා කියන්නේ සියලුම ස්වභාවික සම්පත් වලට ළමයි භූමිය කියන එකේ තේරුම තමයි දැන් භූමියක අපිට සරලව හිතෙන නිකන් පොළොව, ඉඩම, නේද බීම වගේ අදහසක් නේ. නමුත් ඒ අදහස තිබ්බට භූමිය කියන වචනය ඇතුලේ අපි කොමර්ස් වලදී නිෂ්පාදන සාධක කියන කොටසේදී භූමිය කියන වචනයෙන් අදහස් කරන්නේ සමස්ත ස්වභාවික සම්පත් කියන කොටස. ඒ කියන්නේ අපි අපේ ව්‍යාපාරයේ වැඩ කටයුතු කරගෙන යන්න යොදා ගන්න භාවිත කරන සියලුම ස්වභාවික සම්පත් වලට පුතේ අපි කියනවා භූමිය කියන වචනේ. භූමිය කියන වචනේ භාවිතා කරන්නේ නිෂ්පාදන සාධකවල ස්වභාවික සම්පත් කොටසට. හරි. එහෙනම් ස්වභාවික සම්පත් පුතේ කියවන මාත් එක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා මේක ටියුට් එකේ දාලා තියෙන ලියලා තියෙන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සියලුම මොන සම්පත්ද? ස්වභාවික සම්පත්
පොදුවේ භූමිය ලෙස හැඳින්වේ. අපි පොදුවේ කියනවා ඒකට භූමිය කියලා. අපි කියනවා භූමිය කියලා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සියලුම ස්වභාවික සම්පත් පොදුවේ භූමිය ලෙස හැඳින්වේ. හරි. ළමයි අපි උදාහරණ කීපයක් ලියමු. ලියන්න. 1 පස. අපි උදාහරණ දෙක ළමයි රෝල් 3ක් තියෙනවනේ. 3ක් 15ට ලියලා තව 3ක් 15ට ලියමු. ඔක්කොම මම 6ක් කියන්නම් උදාහරණ. 1 පස. පස අපි ගත්තාම නේද? ඒක ස්වභාවිකයි. කවුරුත් පස හදලා නැහැ නේද? හරි. පස ජලය නියමයි. අපේ කොල්ලෙක් දාලා තියෙනවා ජලය කියලා chat එකට. හරි. පොතේ ලියමු අපි ඊළඟ එක. දැව. 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 තව එකක් ලියමු පුතේ. වනාන්තර. ශාක සත්වයින්. හරි. අපි යන පුතේ ඊළඟ කොටසට. පස ජලය දැව වනාන්තර ශාක සත්වයින් කියන කොටස් ටික තමයි වල වෙන්නේ. හරි. අන්න එතකොට අපි ඔය භූමිය කියන කොටස අවසන් වෙනවා. සරලව කියන්නේ භූමිය කියලා කියන්නේ පුතේ ස්වභාවික සම්පත් වලට. හරි. භූමිය අවසන්. දැන් අපි යනවා දෙවෙනි කොටසට ශ්‍රමය. ශ්‍රමය. පුතේ ශ්‍රමය කියලා කියන්නේ අපි දන්නවා අපිට ඕනෑම ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ශ්‍රමිකයන් නේද? ව්‍යාපාරේ වැඩ කරන සේවකයන් අවශ්‍යයි. නේද? සේවකයන් අවශ්‍යයි. පුතේ එහෙනම් ඒ ශ්‍රමය සමහර සේවකයෝ අපි දන්නවා ව්‍යාපාරයේ ශ්‍රමය සපයන්නේ කායිකව මහන්සි වෙලා. කායිකව. සමහරු මානසිකව. එහෙනම් ව්‍යාපාර කටයුතු වල සඳහා දායක වෙන කායික සහ මානසික දායකත්වය කායික හා මානසික ශ්‍රමයට අපි කියන පුතේ ශ්‍රමය කියලා. එහෙම නැත්නම් කායික සහ මානසික සේවකයන්ට අපි කියනවා ශ්‍රමය කියලා. හරි. ළමයි ශ්‍රමය කියන එකේ සරල අදහස මොකක්ද? ව්‍යාපාර කටයුතු සඳහා දායක වෙන හරිද? ළමයි අපිට ශ්‍රමය සපයන කායිකව සහ මානසිකව දායක වෙන සේවකයන්ට. හරි. ළමයි අපි කරන්නේ කියන ශ්‍රමය කියන වචනය. භූමිය කියලා කියේ සියලුම ස්වභාවික සම්පත් වලට. ශ්‍රමය කියලා කියන්නේ පුතේ කායිකව සහ මානසික දායකත්වය. පුතේ කියවන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සියලුම කායික හා මානසික දායකත්වය ශ්‍රමය ලෙස හැඳින්වේ.
භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සියලුම කායික හා මානසික දායකත්වය ශ්‍රමය ලෙස හැඳින්වේ. හොඳයි උදාහරණ ලියන්න පුතේ 1 කායික ශ්‍රමය 2 මානසික ශ්‍රමය. උදාහරණ 2යි ශ්‍රමය කියලා ලියලා මේ දෙක ලියමු. 1 කායික ශ්‍රමය 2 මානසික ශ්‍රමය. හොඳයි අපි යන පුතේ ඊළඟ කොටසට. හරි. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය. පුතේ භූමිය කියලා කිව්වේ සියලුම ස්වභාවික සම්පත් වලට, ශ්‍රමය කිව්වේ කායිකව සහ මානසිකව දායක වන සේවකයන්ට ශ්‍රමිකයන්ට. පුතේ අපි යනවා ප්‍රාග්ධනයට. පුතේ ප්‍රාග්ධනය කියලා කියන්නේ අපේ ව්‍යාපාරයේ වැඩ කටයුතු කරගෙන යන සඳහා යොදා ගන්න සියලුම මිනිසා විසින් මිනිසාගේ මැදිහත් වීමකින් නිර්මාණය කර ගන්නා ලද ද්‍රව්‍ය වලට අපි කියන පුතේ ප්‍රාග්ධනය කියලා. ගොඩනැගිලි, මෝටර රථ, අන්න ඒ වගේ දේවල්. පැහැදිලිද? මුදල්, හරි. අන්න ඒ වගේ මිනිසාගේ මැදිහත් වීමකින් නිර්මාණය කරගත්තු දේවල් වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. හරි. ළමයි බලමු මොනවද මේ ප්‍රාග්ධනය කියන්නේ කියලා. හරි නේද? මිනිස්සුගේ මැදිහත් වීමකින් නිර්මාණය කරගත දේවල් වලට තමයි අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. පුතේ ප්‍රාග්ධන නිර්වචනය කියන මාත් එක්ක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා මිනිසා විසින් කෘත්‍රිමව නිර්මාණය කළ, ඒ කියන්නේ මිනිසාගේ මැදිහත් වීමකින් නිර්මාණය කළ සියලු දේ ප්‍රාග්ධන ලෙස හැඳින්වනවා. අපි ඒකට කියනවා ප්‍රාග්ධනය කියලා. මුදල්ද ඇතුළුව. හරි. පුතේ නෝට් එක ලියලා තියෙන නිසා අපි උදාහරණයක් ලියමු. එක මුදල්. ලියන පළවෙනි උදාහරණය මුදල්. දැන් මේවා මම දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේ රිවිෂන් කොටසේ ඉන්න නිසා. මේවා බලවට වගේ කියලා දෙන්න දෙයක් නැහැ නේද? හරි. පුතේ ඊළඟ ලියන්න මෝටර රථ. ඊළඟ මෝටර රථ. හරි. පුතේ අපි ඊළඟ එකට යන්ත්‍ර. යන්ත්‍ර. මුදල්, මෝටර රථ, යන්ත්‍ර, ගොඩනැගිලි,
උපකරණ හරි උපකරණ හරි ඉක්මනට ලියා ගන්න මේ පහම පොතේ අපි යන අවසාන කොටසට භූමිය හරි ශ්‍රමය හරි ප්‍රාග්ධනය හරි භූමිය කිව්වේ සියලුම ස්වභාවික සම්පත් වලට ශ්‍රමය කිව්වේ පුතේ කායිකව සහ මානසික දායක කරන සේවකයන්ට ප්‍රාග්ධනය කියලා කිව්වේ මිනිසා විසින් මිනිසාගේ මැදිහත් වීමකින් යොදා ගන්න දේවල්. මේ ප්‍රාග්ධනයට මම තා පොඩි කැලලක් එකතු කරන්නද? දැන් මෙහෙමයි. දැන් ඒ කියන්නේ මේ ප්‍රාග්ධනය ගහ අපි කියන්නේ මිනිසාගේ මැදිහත් වීමකින් නිර්මාණය කරගන්න දේවල්නේ. නමුත් ඒ කියන්නේ ඒකේ මෙහෙමයි තේරුම. සමහර ලාවට අපි මේ පටල ගන්න එපා. හරිද? ස්වභාවික සම්පතක් වුණත් ස්වභාවික සම්පතක් නැහැ භූමියටනේ වැටෙන්න ඕනේ. මේ නිසා මේක හරියට තේරුම් ගන්න. ස්වභාවික සම්පතක් නම් පුතේ ඒක භූමිය යටතටනේ වැටෙන්න ඕනේ. අපි දුන් ඇත්තරම ස්වභාවික සම්පතක් වුණත් ඒ ස්වභාවික සම්පතක යම් වෙනස්කමක් මිනිස්සු මෙදිහත් වෙලා කරලා තියෙනවනේ. අන්න ඒකට වෙන්නේ ප්‍රාග්ධනය ගොඩට. ඒ උදාහරණයක් ළමයි දැන් අපි දුන් කෙසෙල් කොළ කියන එක ගත්තොත් භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසාය ගත්තේ 1ද 2ද 3ද 4ද මට කියන්නේ කෙසෙල් කොළ කියන එක 1 2 3 4 මොකකටද අයිති වෙන්න ඕනේ මොන නිෂ්පාදන සාධකයටද කෙසෙල් කොළ කියන එක ස්වභාවිකයි නේද හරි එතකොට කෙසෙල් කොළ කියන එක අයිති වෙන්න ඕනේ භූමිය කියන නිෂ්පාදන සාධකයට හැබැයි ළමයි අපි ඔය දැකලා දෙනවා කෙසෙල් කොළ වලින් විවිධ නිර්මාණ කරලා ඔය අපනයනය කරන එන විදේශිකයන්ට හරිද අපි හිතමු ඒකට කෙසෙල් කොළ පදම් කරනවා කියලා. මේ පදම් කරන ලද කෙසෙල් කොළ කියලා කිව්වොත් මට කියන්න අන්න ඒක වැටෙන්නේ මොන නිෂ්පාදන සාධකයකටද? අන්න හරි. වැඩි පැහැදිලි නේද? පුතේ කෙසෙල් කොළ කිව්වොත් ඒක ස්වභාවිකයි භූමිය. නමුත් පදම් කරන ලද කෙසෙල් කොළ කිව්වොත් අපි ඒක දාන්න වෙන්නේ ප්‍රාග්ධනයට. අපි දන්නවා සත්තුන්ගේ හම් වලින් විවිධ දේවල් නිර්මාණය කරනවා. නේද? පර්ස්, හෑන්ඩ් බෑග්, ඔරලෝසු පටි, ඊට පස්සේ බෙල්ට් නේද ඊට පස්සේ තොප්පි වගේ විවිධ දේවල් නේද නිර්මාණය කරනවා සත්ව හම් නිකම්ම සත්ව හම් කියලා කිව්වොත් මොකටද වැටෙන්නේ මේ ಜಾති හතරේ 1 2 3 4 මේමයි ඒකයි තියෙන්නේ සත්ව හම් කියන එක භූමිය කියන ස්වභාවික සම්පතක හැබැයි මෙයා කිව්වොත් පදම් කරන ලද සත්ව හම් කියලා පදම් කරපු සත්ව හම් පදම් කරන්නේ මොකටද නේද මේසා විසින් මෙදිහත් වෙලානේ පුතේ පදම් කරන්නේ අන්න මේ පොයින්ට් එක තේරුම් ගන්න. පැහැදිලිද? ස්වභාවික සම්පත් වලට තමයි භූමිය කියන්නේ. සේවකයන්ට තමයි ශ්‍රමය කියලා කියන්නේ. ප්‍රාග්ධනය කියලා කියන්නේ මිනිසාගේ මෙදිහත් වීමකින් නිර්මාණය කරපු දේවල්. සමහර විට ඒ කියන්නේ කෘත්‍රිමම කියන එකමත් නෙමෙයි. අද කෘත්‍රිම සහ ඊට අමතරව මේ ස්වභාවික සම්පතකුණත් මිනිස්සු මෙදිහත් වෙලා යම් දෙයක් කරලා දිනනවා. ඒක වැටෙන්නේ ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක ගොඩට. හරි. අපි නෝ ජනතාව අවසාන කොටස ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය. ඔක තමයි හුඟක් අය පටලගන්නේ. ලේසි මේක. පොතේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ කලින් කතා කරපු නිෂ්පාදන සාධක තුන තියෙනවානේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන ಜಾති තුන තියෙනවානේ. මෙන්න මේ ಜಾති තුනම එකට ඒකරාශී කරලා. හරිද? ඒ කියන්නේ භූමියයි, ශ්‍රමයයි, ප්‍රාග්ධනයයි ව්‍යවසායකත්වය කියන මේ නිෂ්පාදන සාධක ಜಾති තුනම එකට ඒකරාශී කරලා ඒ තුලින් නව ව්‍යාපාර අවස්ථාවක් නිර්මාණය වෙනවා නම් නව්‍යතාවයක් සම්පාදනය කරනවා නම් අලුත් බිස්නස් එකක් අලුත් ව්‍යාපාර අවස්ථාවක් හඳුනා ගන්නවා නම් අපි එකට කියන පුතේ ව්‍යවසායකත්වය කියලා. එහෙනම් මෙතනදි වෙන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක තුනම ඒකරාශී කරලා නව ව්‍යාපාරයක් නිර්මාණය කිරීම. ළමයි අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නවා කියන එක කොහොමත් අවදානම් සහිත වැඩක්. නිසා අපි කියන ව්‍යවසායකයා හැමතිස්සෙම
විශාල අවදානමක් දරමින් තමයි කටයුතු කරන්න කියලා. හරි. ව්‍යවසායක හැමතිස්සෙම නේද? හොඳ අවදානමක් දරමින් තමයි මේ කටයුතු කරගෙන යන්නේ. හොඳයි. අපේ කොල්ලෙක් කල්පනොස්ස මිනිසා ස්වභාවික නැද්ද? ඇයි මිනිසා තනන දේ නිර්මිත වෙන්නේ? බලපන් මොන්ට හිතන ප්‍රශ්න. ෆිසිකල් පන්තියේදී අහුවනම් මම ඔබට උත්තරයක් දෙනවා පුතා. ඔන්ලයින් පන්තිය නිසා මම මේ උත්තරේ දුන්නයි කියලා හිතාගන්න. දුන්න ප්‍රශ්න මොන්ට තියෙන්නේ. හරි. හරි. හොඳයි. හරි අපි යන ඉස්සරහට. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක ඒක රාශී කරමින් නව්‍යතාවයක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වය ලෙස හැඳින්වේ. ළමයි මේ වැඩේ කරන එක අපි කියනවා ව්‍යවසායකයා කියලා. හරිද? ව්‍යවසායකත්ව කාර්යය කියන්නේ භූමියයි ශ්‍රමයයි ප්‍රාග්ධනයකට එකතු කරලා මේ නව්‍යතාවය සම්පාදනය කරන පුද්ගලයාට අපි කියන ව්‍යවසායකයා. ඒතර මේ ව්‍යවසායකයා මේ ව්‍යවසායකත්ව කාර්යය සිද්ධ කරන ළමයි ලොකු අවදානමක් දරමින්. ඕනෑම ව්‍යාපාරයක් මේ ව්‍යවසායකත්වය සඳහා උදාහරණයකි. පුතේ ඕනම ව්‍යාපාරයක් අපි කියනවා ව්‍යවසායකත්වය සඳහා උදාහරණයක් කියලා. පුතේ ව්‍යවසායකත්ව අවදානම් දරමින් නව්‍යතාවයක් බිහි කරන පුද්ගලයා ව්‍යවසායකයා ලෙස හැඳින්වේ. පුතේ මෙන්න මේ ටික සම්පූර්ණයෙන් හයිලයිට් කරගන්න හැමෝම. ව්‍යවසායකත්ව අවදානම දරමින් ව්‍යවසායකත්ව අවදානම මෙන්න මෙතනනම් අවදානම දරමින් නව්‍යතාවයක් බිහි කරන පුද්ගලයා ව්‍යවසායකයා ලෙස හැඳින්වේ. සර් හිරු එළිය භූමිය නේද අහනවා. ඔව් පුතා ඔව්. භූමිය ස්වභාවිකයි. හරි. හොඳයි. හයිලයිට් කරාද හැමෝම? පුතේ ලියන්න එක විවිධ සේවා සපයන ව්‍යාපාර. ඊළඟ විවිධ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. හරි. ළමයි මේ දෙක ලියලා මට ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න.
හරි හරි අපි පුතා දාලා තිනවා කොල්ල දාලා තිනවා සර් මං කිව්වේ වැරදි අදහසකින් නෙමෙයි අපි ගොඩනගා ගන්න දේවල් නිර්මිත වෙන්නේ මිනිසාට දියුණු මනසක් තියෙන නිසා නේද කියලා. ඒක මෙහෙම ඒ කියන්නේ මෙහෙමයි බං ඕක වෙන්නේ නැත්තේ. මේ ඒ කියන්නේ අපි මත පදනම් වෙලානේ මේ දේවල් අපි කතා කරන්නේ. ඒ කියන්නේ අපිනේ ඒ කියන්නේ අපි තමයි මූලික වෙලානේ මේ අපි දේවල් කතා කරන්නේ. නේද? මිනිස්සුනේ මේ දේවල් කතා කරන්නේ. එතකොට මිනිස්සු තමන් මූලික කරගෙන කතා කරන නිසා තමයි එහෙම කරන්නේ නැත්තේ. මට තේරෙන්නේ නැහැ ඔබට පැහැදිලි කරන්න. මම දැන් ඔබට තේරුණා නේ මම කියන්න උත්සාහ කරපු එක. හරි. හරි. හරි හොඳයි. අනිත් කෙනුත් දාලා දෙන අපිට තේරුණා සර් කියලා. හොඳයි. මට තමයි ඊටම සන්තෝෂයි. බලන්න අපි අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය ජනතාව දැක්කද මං කියන්නත් කලින් උඹලට තේරෙනවා. ඒ කියන්නේ මට කියාගන්න බැරුණත් උඹලට තේරුණා ඒක. සර් කියපු ටිකින්ම. හරි. ජනතාව අපි ඉස්සරහට. ළඟ මේක ලියා ගන්න. ඕනෑම ව්‍යාපාරයක් ව්‍යවසායකත්වය සඳහා උදාහරණය කී කියලා දාන්න. ඕනෑම ව්‍යාපාරයක් ව්‍යවසායකත්වය සඳහා උදාහරණය කී කියලා දාන්න. හොඳයි. අපි යන පුතේ ඊළඟ කොටසට හරි. ළමයි එතනින් අවසන් වෙනවා නිෂ්පාදන සාධක කියන කොටස. නිෂ්පාදන සාධක කියන කොටස උතනින් අවසන් වෙනවා. හරි. අපි එනවා එතෙන් සිට ඉදිරියට නිෂ්පාදන සාධක වලින් පස්සේ ඇල්මැති පාර්ශවයන් වලට. ඇල්මැති පාර්ශවයන්. පොතේ බලමු ඇල්මැති පාර්ශවයන් කියන්නේ කාටද කියලා. ඇල්මැති පාර්ශවයන් කියන්නේ කාටද කියලා. හරි. බලන්න හැමෝම ඇල්මැති පාර්ශවයන් කියලා කියන්නේ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට. හරි ළමයි නිතර මේකේ ටර්ම් ටෙස්ට් වල එහෙම නම් නිතරම මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. ඇල්මැති පාර්ශවයන් එන කුමක්ද කියලා. නිර්වචනය එන්නේ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන් ඇල්මැති පාර්ශවයන් ලෙස හැඳින්වේ. මේක ලියන්න තියෙනවද බලන්න. පිටු අංක 6 පිටු 8යි තියෙන්නේ. තචුට්ටයි තියෙන්නේ අපිට. හරි ඇල්මැති පාර්ශවයන් යටතේ ලියන්න පුතේ ලියන්න තියෙනවා. ව්‍යාපාරයේ කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන් ඇල්මැති පාර්ශවයන් ලෙස හැඳින්වේ. ව්‍යාපාරික දෙකේ ප්‍රධාන ඇල්මැති පාර්ශවයන් කිහිපයක් පහත දැක්වේ. ප්‍රධාන ඇල්මැති පාර්ශවයන් 9ක් පිළිබඳව අපි දීර්ඝ වශයෙන් මේ පාඩම තුල කතා කරනවා. හරි. පුතේ ඉක්මන ලියන්න නිර්වචනේ. ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් ඇල්මැති පාර්ශවයන් ලෙස හැඳින්වේ.
හොඳයි. අපි යමු ඊළඟ කොටසට. පුතේ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන් ඇල්මැති පාර්ශවයන් ලෙස හැඳින්වී අපි ඒකට කියනවා ඇල්මැති පාර්ශවයන් කියලා. හරි. අපි යනවා පුතේ පළවෙනි ඇල්මැති පාර්ශවයට. අපි කියනවා පළවෙනිම ඇල්මැති පාර්ශවය තමයි කවුද? ළමයි chat එකට දාන්න බලන්න පළවෙනි ඇල්මැති පාර්ශවය කවුද කියලා. කවුද පළවෙනිම ඇල්මැති පාර්ශවය? හරි නියමයි. දැන් පළවෙනිම ව්‍යාපාරයේ ඉන්න ඇල්මැති පාර්ශවය තමයි පුතේ අයිතිකරුවන්. එක අයිතිකරුවන්. හරි එක අයිතිකරුවන්. හරි අයිතිකරුවන් යටතේ අපි කියමු අයිතිකරුවන් යටතේ පළවෙනි කොටස ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සම්පත් යෙදවූ පාර්ශවයන් ව්‍යාපාරයේ අයිතිකරුවන් ලෙස හැඳින්වී අපි අයිතිකරුවන් කියලා කියන්නේ ව්‍යාපාරය ආරම්භ කරන්න අවශ්‍ය කරන සම්පත් යොදවපු කට්ටියට. ඇතැම් ව්‍යාපාරවල අයිතිකරුවන් කිහිප දෙනෙක් දැකිය හැක. ලියන්න අංක 1 අයිතිකරුවන්. හරි එක අයිතිකරුවන්ට පස්සේ දෙක දෙවෙනි කවුද? එක අයිතිකරුවන් දෙක කවුද ළමයි? අන්න හරි. කළමනාකරුවන්. දරුවෝ දාන කළමනාකරුවන් කියලා සෙක්‍රටරි කියලා දාලා තියෙනවා. අපේ කියන්නේ සෙක්‍රටරි නේද සෙක්‍රටරි කියලා කියන පුතේ මේ ලේකම් කියන අදහස. කළමනාකරු කියලා කියන්නේ කවුද? මැනේජර් කියන්නේ මැනේජර්. මැනේජර් අක්ක කෙනෙක්ව දාලා තියෙනවා. හරි හොඳයි. මැනේජර් කළමනාකරුවන්. පුතේ කළමනාකරු කියන්නේ අයිතිකරු වෙනුවෙන් ව්‍යාපාරයේ තීරණ ගැනීම සඳහා බඳවාගත් පුද්ගලයන් කළමනාකරුවන් ලෙස හැඳින්වේ. ළමයි ව්‍යාපාරයේ අයිතිකාරය වෙනුවෙන් තමයි ළමයි අයිතිකාරය වෙනුවට අයිතිකාරයගේ වැඩේ ටික කරන්න තමයි අපි කාව බඳව ගන්නෙද? කළමනාකරුවන්ව බඳවා ගන්නෙ. හරි අයිතිකාරයම තමයි යා වෙනුවට නේද? බඳව ගන්නෙ. මෙහෙවන කියන්න පුළුවන් නේද? ඔව් අවුලක් නේද? තීරණ ගැනීම කියන එක තමයි වඩා ගැලපෙන්නේ. අයිතිකරු වෙනුවෙන් ව්‍යාපාරයේ තීරණ ගැනීම සඳහා බඳවාගත් පුද්ගලයන් අපි කියන කළමනාකරු. හරි අයිතිකරුවන් හරි. එතකොට අයිතිකාරයාට වැඩක් නැහැ නේද සර් කියලා හදන්න. එහෙමයි කියන්නේ ළමයි අයිතිකාරයා මැනේජර් කෙනෙක් බඳවගන්නේ අයිතිකාරයාට මේ වැඩේ කරගෙන යන්න බැරි නම් එක්ක අයිතිකාරයාට දැනුම නැත්තම් ඒ සම්බන්ධයෙන් එහෙම නැත්තම් අයිතිකාරයාට කාර්ය බහුලයි නේද? අයිතිකාර ඒ වගේ හේතු මත තමයි අයිතිකාරයෙක් කළමනාකරුවෙක් බඳවාගන්නේ තමන් වෙනුවෙන් තමන්ගේ වැඩ ටික කරගෙන යන්න. හරි ළමයි අයිතිකරුවන් හරි කළමනාකරුවන් හරි මට කියන්න ඊළඟ කණ්ඩායම කවුද? කවුද ඊළඟ කණ්ඩායම? පුතේ කළමනාකරු කියන වචනේ විතරක් භාවිත කරන අරකට හරි ඊළඟ කණ්ඩායම තමයි පුතේ සේවකයන්. සේවකයන්. සේවකයන් කියන්නේ පුතේ ව්‍යාපාරයේ කටයුතු සිදු කිරීම සඳහා බඳවාගත් පුද්ගලයන්. ව්‍යාපාරයේ වැඩ ටික කරගන්න බඳවාගත් කණ්ඩායමට අපි කියනවා සේවකයන් කියලා. හරි ඉක්මනට සේවකයන් ලියන්න පුතේ ඉක්මනට සේවකයන් කියලා. අයිති
හොඳයි ජනතාව අපි ඊළඟ කොටසට එනවා. හරි. ගනුදෙනු කරුවන් වලට පස්සේ ඊළඟ කණ්ඩායම කවුද? හරි ජනතාව බලන්න. පුතේ හැමෝටම ඇහෙනවද මාව? බලපොඩ මට කියන ඇහෙනවද කියලා දැන්? ඇහෙනවනේ හරි හොඳයි. හරි සැපයුම් කරුවන් ගනුදෙනු කරුවන්ට පස්සේ පුතේ අපි යනවා සැපයුම් කරුවන්ට. හරි ව්‍යාපාරයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය නිමිති ද්‍රව්‍ය සහ උපකරණ සපයන ලබන පුද්ගලයන් හා ආයතන සැපයුම් කරුවන් ලෙස හැඳින්වී අපි වලට කියනවා සැපයුම් කරුවන් කියලා. සැපයුම් කරුවන් කියලා. හොඳයි ජනතාව මේ ළඟදී මම පොඩි මේ වීඩියෝ එකක් දැක්කා. ඔයගොල්ලන්ට මට දැනන්න කියලා හිතුණා දැක්කහම. ඔයාලට ප්ලේ කරන්න වීඩියෝ එක. ළමයි ඇහෙනවද? ඇහෙනවද ජනතාව? ඇහෙනවා. හරි. මේ මම පොඩි වීඩියෝ එකක් දැක්ක මේ ඔයාලට ප්ලේ කරන්නද වීඩියෝ එක? සමහර මේක දැකලත් ඇති. ළමයට ඇහෙනවද? මේ මියුසික් එක ඇහෙනවද? ඇහෙන්නේ නැද්ද?
ජනතාව හැමෝද කට්ටියට හරි හරි වීඩියෝ එක මම දැක්කම මට හිතුණා ආරත් එක්ක Recording in progress. හොඳයි හොඳයි ජනතාව මේ අර තේරුණාද වීඩියෝ එකේ තිබ්බ කාරණාව ඒක වීඩියෝ එකේ තිබ්බ දේවල් ටික තේරිච්ච මට යස් කියලා මෙසේජ් එකක් දාපන් තේරුණානේ හොඳයි ඇති හරි කලින් දැකලා තියෙන සමහරට ඔයගොල්ලෝ මේ සෝෂල් මීඩියා වලින් අපේ අම්මා මට ඒවල තිබ්බා එන්සා මට හිතුණා ඔයාලටත් ඒක වෙන්න ඕන හොඳයි කියලා ඇත්තම කතාවත් ඕක තමයි නේ මම දැන් අද වෙනකොට ෆෝන් එක නිසා නේද හුඟක් දේවල් වෙනස් වෙලා තියෙනවා අපි හරි අපි ඉස්සරහට සැපියුම් කරුවන් පුතේ ඊළඟට නවා ගනුදෙනු කරුවන් සැපියුම් කරුවන් ඊළඟ කෙනා කවුද අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන් හරි ගනුදෙනු කරුවන් සැපියුම් කරුවන් ඊළඟ කෙනා කවුද ජනතාව හරි තරඟකරුවන් ඊළඟ පුතේ තරඟකරුවන් එක හා සමාන ව්‍යාපාර කටයුතු වල නිරත වී සිටින ආයතන තරඟකරුවන් ලෙස හැඳින්වේ එක හා සමාන ව්‍යාපාර කටයුතු වල නිරත වී සිටින ආයතන අපි කියනවා තරඟකරුවන් කියලා තරඟකරුවන් කියලා හරි හොඳ තරඟකරුවන් අපේ ව්‍යාපාර තර්ජනයක් ඒගොල්ලෝගෙන් ඉල්ල වෙනවා හරි පුතේ අපි යන ඊළඟ කණ්ඩායමට ඊළඟ කණ්ඩායම කවුද අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන් ගනුදෙනුකරුවන් සැපයුම්කරුවන් තරඟකරුවන් ඊළඟ කණ්ඩායම කවුද කවුද හරි ජනතාව රජය රටක ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරමින් බදු අය කිරීම සහ සහනාධාර සපයන ආයතන රජය ලෙස හැඳින්වේ. ලියන ජනතාව රජය කියලා. ලියන පුතේ රජය. හොඳයි සර්මගේ අහිංසක බලාපොරොත්තු ඒ ස්ථානෙට බෝම්බයක් ගහන්න එක කියලා දාලා තියෙනවා. පුතාගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදුකාරයක් දෙන්න ජනතාවට කට්ටිය. හරි ළමයි අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන් ගනුදෙනුකරුවන් සැපයුම්කරුවන් තරඟකරුවන් ඊට පස්සේ රජය කවුද ඊළඟ කණ්ඩායම රජය ප්‍රජාව කියන්නේ සාමාන්‍ය මිනිස්සු නේද ව්‍යාපාරයට බාහිරින් අදාළ ප්‍රදේශීය හෝ රටේ ජීවත් වන සාමාන්‍ය මහ ජනතාව අපි හඳුන්වනවා පුතේ ප්‍රජාව ලෙස
ප්‍රජාව කියලා අපි එයාලව හඳුන්වනවා. හරි. අපි නපුතේ අවසාන කොටසට කවුද? රජය ප්‍රජාව අවසාන කොටස අපි කියනවා මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන. ව්‍යාපාරයට අවශ්‍ය කරන අරමුදල් සපයන බැංකු හා වෙනත් මූල්‍ය සමාගම් මූල්‍ය ආයතන ලෙස හැඳින්වේ. හරි. ළමයි මූල්‍ය ආයතන කියලා ලියලා ඉවර කට්ටිය දාන්න මට මෙසේජ් එකක් ඕකේ කියලා. රජය ප්‍රජාව මූල්‍ය ආයතන. ඔතනින් අවසන් වෙනවා ළමයි පිටු අංක 6. හරි. අපි ලබන සතියේ මේක ඉතිරි කොටස සාකච්ඡා කරලා පාඩම අවසන් කරනවා. මම ගොඩක් දුරට ළමයි ඔයගොල්ලන්ට PDF එකක් දාන්න ඉඩ කඩ තියෙනවා මේ පාඩම වල දාලා පාස් පේපර් ටික එහෙම වුණොත් ඒක print out එකක් දාගෙන ලෑස්ති කරගන්න. හරි. අපි ලබන සතියේ ළමයි ඉතිරි කොටස සාකච්ඡා කරමු. හරි. එහෙනම් අදට අපි වැඩ කටයුතු අවසන් කරනවා. ලබන සතියේ ඊතර පළවෙනි පාඩම ඉවර කරනවා. ඊළඟ සතියේ අපි පටන් ගන්නවා හතරවෙනි පේපර් කට්ලේ මම ඔයගොල්ලන්ට ආයතන වලට බාර දීලා තියන්නම් ඒ වෙනකොට. හොඳයි. ජනතාව හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන් ජනතාව.